සුබදෑසනක් නැවත වාරයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් හලෙලූයා අපි යාඥා කළා නැවතත් මේ දේව මෙහෙය දෙවියන් වහන්සේගේ දෑතට අපි බාර කරමු. දෙව් පියාණෙනි අපි ස්තුතිවන්ත වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලයෙන් නැවත වාරයක් ශුද්ධාත්මනි ඔබ වහන්සේ මෙහෙය කරන්න ඔබගේ වචනේ ඔබේ ජීවමාන වචනේ තුලින් අපගේ හදවත් ස්පර්ශ කරන්න අපේ හදවත් වෙනස් කරන්න ස්වාමිනී හලෙලූයා ස්වාමිනේ අපගේ ජීවිත තුල සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ අපගේ අතුලාන්තරය තුල සත්‍යතාවය තිබේවා ශුද්ධාත්මනි විවිධ පෙනෙන ජීවිතයක් අපගේ ජීවිත තුල තිබේවා ස්වාමිනේ පියාණෙනි අපි යාඥා කරනවා ඔබගේ දරුවන් ඒ දසෙන් කොටස දේව ගෘහයට ගෙනෙන අවස්ථාවේදී ස්වාමිනේ ආසේ කවුළු විවෘත කර ස්වාමිනේ ඔබගේ ආශිර්වාදය වගුරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයේ බලෙන් සාගතය මැදියේ හිඟතාවය මැදියේ ඔබගේ දරුවන්ගේ ජීවිතවල වෙනස්කමක් තිබේවා ඔබගේ දරුවන්ගේ ජීවිතවල වෙනස් දෙයක් සිදු වේවා ඊසාක් 100% කපාගත් සාගතය මැදියේ ස්වාමිනේ මම යාඥා කරනවා ඒ දේ සිදුවෙන්න ඔබගේ දරුවන්ගේ ජීවිත තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් හලෙලූයා හලෙලූයා යේසුස්ගේ නාමයෙන් මේ දේව මෙහෙය මේ දේව පණිවිඩය ඔබගේ දෑතට මා බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයේ බලයෙන් ආමෙන් ආමෙන් දවසේදී මම විශේෂයෙන් කතා කරන්නට යන්නේ අවංකකමේ හදවත ගැන අවංකකමේ හදවත ගැන. ඒතර වැදගත් දෙයක් තමයි අවංකකමට ආරක්ෂිත බලයක් තිබෙනවා. අවංකකමට ආරක්ෂිත බලයක් තිබෙනවා. අපි යනවා උප්පත්ති පොතේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට. මෙතන සඳහන් කර තිබෙනවා මේ ආබ්‍රහම් එතනින් දකුණු දේශයට ගමන් කර ඒ කාදෙෂ් ෂූර් අතරේ වාසය කළේ. ඔහු ගෙරාර්හි පොරතුනේ ආබ්‍රහම් තම භාර්යාව සාරා ගැන මගේ සහෝදරියයි කීවේය. එවිට ගෙරාහි රජු අබිමෙලෙක් මිනිසුන් යවා සාරා ගෙන්වා ගත්තේය. නමුත් දෙවියන් වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් විතර පැමිණ බලව නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මල කෙනෙක් කිය. දරුණු වචන. නුඹ මල කෙනෙක්. මක්නිසාද මිනිස්සුගේ භාර්යාවක් යයි ඔහුට කීසේක. නමුත් අබිමෙලෙක් කරා නොපැමිණ සිටියේය. ඔහු කියනුවේ ස්වාමින් වහන්සේ ඔබ ධර්මිෂ්ඨ ජාතියක් පවා නසනසේක්ද. මගේ සහෝදරියයි ඔහුම මට නොකියේද. පවා ඔහු මගේ සහෝදරයයි කීවාය. මගේ සිතේ අවංකකමින් මගේ අත්වල නිදොස්කමින් මේක කළෙමි කීවේය. වැදගත් වචන. මගේ සිතේ අවංකකමින්ද මගේ අත්වල නිදොස්කමින්ද මම ඇව ගත්තේ ස්වාමිනී. මම දැන සිටියේ නෑ මට ලැබපු තොරතුරු අනුවයි ස්වාමිනී මම මේ ඇව ගත්තේ ස්වාමිනී. මගේ සිත අවංකයි ස්වාමිනී. දෙවියන් වහන්සේ ස්වප්නයෙන් උඩ කතා කොට එසේය. නුඹේ සිතේ අවංකකමෙන් මේක කළ බව මම දනිමි. දැනගන්න දෙවියන් වහන්සේ දන්නවා අපගේ අවංක හදවත. දෙවියන් වහන්සේට අවංක හදවතක් කියවන්ට පුළුවන් හොඳින්. ආමෙන්. මට විරුද්ධව පව් කිරීමෙන් මම නුඹ වැළැක්වුවේ මමය. මෙන්න බලවත් සත්‍යතාවයක් කියත් පෙන්눔 කර තිබෙනවා. මෙතන අපි දකිනවා රැකවරණේ බලයක් නිදහස් වුණා. ආරක්ෂාවේ බලයක් නිදහස් වුණා. ඒ කියන්නේ මේ මිනිසයා පාපයට වැටීමෙන් රැකවරණය වුණා. ඔහුගේ සිත අවංකව තබාගත් නිසා අවංක සිත ඔබ වටා රැකවරණය ඔබගේ ජීවිතයට ආරක්ෂිත බලයක් ඔබගේ ජීවිතයට නිදහස් කරනු ලබනවා. Oh hallelujah hallelujah. දැන් අපි දකිනවා අබිමෙලෙක්ව දෙවියන් වහන්සේ පව් කිරීමෙන් වැළැක්වලු. මොකද ඔහුගේ සිතේ අවංකකම තිබුණ නිසා. මං කියන අද දවසේදී අවංකකම ඉතා බලවත් ආයුධයක් පාපයෙන් වැළැක්වී පිරිසිදු ජීවිතයක් ගත කරන්නට. දෙවියන් වහන්සේ වැළැක්වුවා.
නේද? සමහර වෙලාවෙදී අපිට ලැබී තිබෙන තොරතුරු අනුව නැත්තම් දැන ගැනීම අනුව තමයි අපි දේවල් ක්‍රියා කරන්නේ. අපිට ආලෝකය ලැබී තිබෙන්නේ එම ප්‍රමාණයට. අබිමෙලෙක්ට යම් ආලෝකයක් ලැබිලා තිබුණේ ඔහු විස්තර දන්නේ, තොරතුරු දන්නේ මේ ආවල් කෙනාගේ සහෝදරී, ආවල් කෙනා මෙයාගේ සහෝදරයා, එච්චර යට ලැබිලා තිබෙන ආලෝකය. නමුත් ඒ නිසා අපි දකිනවා සමහර වෙලාවෙදී අපිට ලැබී තිබෙන ආලෝකය තුලින් අපි සමහර විට අවංක වැරදීම් අපේ ජීවිතේ සිදු වෙනවා. එවිට දෙවියන් වහන්සේ අපිව පාපයෙන් ආරක්ෂා කරනවා. මොකද දෙවියන් වහන්සේ අවංක හදවත දකිනවා. ඉතින් අපි දකිනවා ඒ වගේම තමයි දෙවියන් වහන්සේ අපෙන් වගකීමක් බලාපොරොත්තු වෙනවා. අපිට දී තිබෙන ආලෝකයේ ප්‍රමාණයට ඒ ප්‍රමාණයට කීකරු වෙන්න. නමුත් සමහර වෙලාවෙදී ඒකේ අනිත් පැත්ත අපි දැන දෙවියන් වහන්සේට කීකරු වෙනවා. අපි අහලා තියෙනවා වචනය. අපි කියෝලා තියෙනවා. අපි දේශනා අසා තිබෙනවා. නමුත් ඒකට අසපු වචනයටම අපි විරුද්ධව වැඩ කරනවා. එතන අවංක හදවත නෑ එතන. නමුත් අබිමෙලෙක්ට ලැබුණු තොරතුරු ඒ ප්‍රමාණයට ඔච්චරව දන්නේ. ඔහුගේ සිත ඒ දන්න ප්‍රමාණයට අවංකකම තිබුණු මිසුගේ ජීවිතය ලොකු විනාශයකින් ආවරණය වුණා, රැකවරණය වුණා, ජීවිතය රැකවරණය වුණා, පාපයෙන් රැකවරණය වුණා. දැන් අපි ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේද 36 වෙනි පදයට අපි යන අවස්ථාවේ අපි දකින්න මේ ස්ථානයේදී එක ලෙවියෙක් නේද? ඔහුගේ නම කුප්‍රස් දේශිකයෙක් වන ලෙවියෙක් වූ අනුශාසනාවේ පුත්‍ර යන අර්ථය ඇති බානබස් යන නම ප්‍රේරිතයන්ගෙන් ලැබුවා වූ යෝසෙෆ් වනාහි තමාට බිවක් විකුණා මිල ගැනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවා. ඉතින් මේ අපි දකිනවා මේ කුප්‍රස් දේශයේ හිටපු බානබස් නේද? ඔහුගේ නම යෝසප්. නමුත් ඔහුට බානබස් කියන නම දැම්ම මොකද ඔහු නිතරම ධෛර්යය දෙන පුත්‍රයා. ඔහු හැම තැනම මිනිස්සුන්ව ධෛර්යමත් කරනවා. ඔහුගේ සේවය මනුෂ්‍යයන්ව ධෛර්යමත් කරනවා. වැටිච්ච කෙනා ධෛර්යමත් කරනවා. හලෙලූයා. ඔහු නිතරම මනුෂ්‍යය එකමුතු කරනවා. හරිද? ඒ වගේ සේවයක් තමයි බානබස්ට තිබුණේ. ඉතින් එක දවසක් බානබස් මේ කුප්‍රස් දේශයේ කුප්‍රස් මේ ප්‍රදේශයේ මේ දූපත තුල හුඟක් මේ කියන ආශිර්වාදලත් ඒක හරි ධනවත් දේශයක්. ඒක ඒ නිසා කුප්‍රස් ප්‍රදේශයේ ඉඩමක් කාට හරි තියෙනවනේ. ඒ කියන්නේ ඔහු ඉතා ධනවත් මිනිස්සෙක්. කියන්නේ මම විශ්වාස කරන බානබස් ඉතා ධනවත් මිනිස්සෙක්. නමුත් අපි දකිනවා මේ ඉඩම විකුණා ඔහු මේ ඒ සම්පූර්ණ මිලය ඔහු ඒ සභාවට ගෙනාවා. දැන් අපි දකිනවා ක්‍රියාපොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ කතා කරන්නේ නමුත්. ඇයි නමුත් කියන වචනේ දාලා තියෙන්නේ? යම් සංසන්දනයක් ගෙන දෙන්න. යම් දෙයක් පෙන්වුම් කරන්න අර බානබස් කළා වූ දෙයත් අනනියස් සහ සපීරා කරපු දෙයත් අතර යම් සම්බන්ධකමක් තිබෙනවා කියන දේ පෙන්වුම් කරන්නටයි නමුත් කියන වචනේ සඳහන් කර තිබෙන්නේ. නමුත් අනනියස්. ඒ කියන්නේ යම් දෙයක් යම් කෙනෙක් කෙරුවට පසුව ඒකට ප්‍රතිචාරයක් වගේ කරපු දෙයක්. දැන් අපි දකින්න අනනියස් සහ ඔහුගේ භාර්යාව සපීරා ඔවුන් දෙන්න සැලසුමක් දැම්මා. ඔවුන් කිව්වා මේ අපි මේ ඉඩම විකුණන්න ඕනේ ඉක්මනින්. ආවල් පුද්ගලයාත් ඉඩම විකුණලා අපිත් විකුණන්න ඕනේ. තමාගේ භාර්යාවන්ගේ දැනුවත් මිලියන් කොටසක් තබාගෙන එක්තරා කොටසක් ගෙනවිත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේ. හරිද? දැන් මෙතන අපි දකින දේ තමයි මෙතන රැවටීමක් සිදු වුණා. හරිද? ඒ විකුණපු මිලය නෙමෙයි ප්‍රශ්නය. හරිද? ඔවුන්ට අරික් කාලක් ගෙනාවත් කාලක් ගෙනාවත් කිසිම දෙයක් නොගෙනාවත් ඒක නෙමෙයි ප්‍රශ්නය. මොකද ප්‍රශ්නය වූයේ ඔවුන් රැවට්ටුවා. ඔවුන් කිව්වා මේක තමයි මුළු මුදල. නමුත් ඒක අසත්‍යයි. ඒක නෙවෙයි මුළු මුදල. ඔවුන් කොටසක් තියලා ඔවුන් බොරු කිව්වා. හරිද? ඔවුන් බොරු කිව්වා. ඔවුන් බොරුවක් කියලා රවට්ටලා ඔවුන් මේ අවස්ථාවේදී ඒ මුදල ගෙනාව. ඇත්තෙන්ම
ක්‍රියා 5:8 කියා තිබෙනවා පේතෘස් අහනකොට මේ සපිරගෙන් නුඹලා බිම වික්කේ මෙපමණටදයි මට කියන්න කිව්වම එසේ එපමණටයි කිව්වා. ඉතින් සම්පූර්ණ මෙතන රැවටිලි ආත්මයක් නිදහස් වෙනවා. දැන් අපි දකිනවා මේ අවස්ථාවේදී අපි දකිනවා සමහර විට අනනීස් සපිර වෙන්න ඇති සභාවේ වැඩියෙන්ම දීපු අය. ඔක්කොමලගේ ඇස් වුන් මත වෙන්නේ නැති තියෙන්න ඇත්තේ. නේද? සමහරට ඒ අයගේ වර්ණනාව, ඒ අයගේ අවධානය, ඒ අයගේ ප්‍රශංසාව නොකඩවා උන්ට ලැබෙන්න ඇති. ධනනිස්ස සපිර තම වෙන්නේ ඇති සමහර විට වැඩියෙන්ම දෙන අය. නේද? ඒ නිසා උන් හරියට ප්‍රීතියෙන් භුක්ති විඳින්න ඇති. හරිද? ඒ සභාවේ ලොකුම දෙන අය නේද? ඒ කීර්තිය ඔවුන් ලබාගෙන හිටපු අය, සැලකිල්ල ලබාගෙන හිටපු අය, ගෞරවය පිළිගැනීම භුක්ති විඳ අය. හරිද? දැන් හදිස්සියෙන් බානබස් ඇවිල්ලා එයා මෙපමණ විශාල මුදලක් දීලා මොකද්ද වෙන්නේ? අනිත් එක ඔක්කොම දීලා ඒ ඔක්කොමලගේ ඇස් දැන් ඔවුන්ගෙන් බානබස්ට ගිහිල්ලා දැන් ඔක්කොමලා කතා කරන්නේ බානබස් ගැන. දැන් අවධානය බානබස්. හරිද? ඔක්කොමලා ප්‍රශංසා කරන්නේ බානබස්. පල්ලියේ කතාව බානබස්. හරිද? අවධානය ඔවුන්ගෙන් බානබස්ට ගිහිල්ලා. අන්න ඒ වෙලාවේ නමුත් ඒ වෙලාවේදී අනනී සපිරට කිව්වත් දන්නේ මේ වැඩේ හරියන්නේ අපිට තිබෙන ප්‍රශංසාව, ගෞරවය, මහිමය ඔක්කොම ගිහිල්ලා අර පුද්ගලයාට අපිත් මැච් වෙන්න වැඩක් කරන්න ඕනේ. අපිත් පෙන්වන්න ඕනේ ඒගොල්ලන්ට මේක තමයි සම්පූර්ණ දුන්න දේ. නේද? අපි නැවතත් අපිට අපෙන් ගිය අවධානය අපි නැවතත් ලබා ගන්න ඕනේ. හරිද? ඔවුන්ගේ පාපය වුණේ රැවටීම. ඔවුන් සැලසුම් කෙරුවා රවට්ටන්න. අබිමෙලෙක් රජතුමා සැලසුම් කෙරුවේ නෑ රවට්ටන්න. ඌ දැනගෙන හිටියේ නෑ. ඌ මගේ සිතේ අවංකකමින් මම මේ දේ කළේ. නමුත් ඔවුන් බොරු කිව්වා. ඔවුන් රවට්ටලා මක්නිසාද ඔවුන් මිනිස්යන්ගේ ප්‍රශංසාව ඔවුන්ට වටිනා වුණා. අවංකකමේ හදවත රැක ගන්නවට වඩා වැඩියෙන්. හරිද? කීර්තිය, මනුෂ්‍ය කීර්තිය ඔවුන්ට වටිනා වුණා. මනුෂ්‍ය කීර්තිය වටිනා වුණා ඔවුන්ගේ ජීවිතේ අවංකකමේ හදවතට වඩා වැඩියෙන්. හලෙලූයා. අපි දකින්න මේ ස්ථානයේ ක්‍රියාපොතේ 5:3 වෙනි පදේ කියා තිබෙනවා පේතෘස් අනනීයස්ට කතා කළා කියන මේ මොහොතේ ශුද්ධාත්මයන් වහන්සේ එලිදරව් කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මෙතන සිදුවෙච්ච දේ අනනීයස් ශුද්ධාත්මයන් වහන්සේ රවටා සාතන් නුඹේ සිත පිරෙව්වේ මක් නිසාද? රැවටිල්ල මගේ හදවතේ තිබෙනකොට මගේ හදවත පිරෙනවා වැරදි දෙයින්. හරිද? වැරදි දෙයින් හදවත පිරෙනකොට සිතේ පූර්ණ කමෙන් මුඛය කතා කරන්න පටන් ගන්න විට මුඛයෙන් පිට වෙනවා වැරදි දෙය. ඊට පස්සෙ කියනවා ක්‍රියාපොතේ නුඹ බොරු කිව්වේ මිනිසයන්ට නොව නුඹ බොරු කිව්වේ දෙවියන් වහන්සේට. ඊටම ජේෂ්ඨ දේව දාසෙක් මාත් එක්ක කතා කර හිටියා. ਉਹ කියමින් සිටියා රනිල් කිතුනෝ බොරු කියන හැටි රනිල් කියලා කිව්වා. බොරු කියන හැටි කියලා කිව්වා කිතුනෝ. කෝ අපේ අවංකකම අද දවසේදී මොකද්ද වෙනස? අපි ලෝකයයි අතර වෙනස මොකද්ද? අපිට ඉන්නේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ. හලෙලූයා. දැන් අපි දකින්න මේ ස්ථානයේ මොකද්ද සිදුවෙන්නේ? අනනීයස් ඇද වැටි මැරුණා. සපිරා ඇද වැටි මැරුණා. අපි දකින්න ඒ දේ සිදු වෙනවා. මොකද්ද මෙතන සිදු වුණු දේ? ඔවුන්ගේ ජීවිතේ රැකවල් උනේ නෑ. ඔවුන්ගේ සිත තුල අවංකකම නොතිබුණු නිසා. අවංකකම නොතිබුණු නිසා. නමුත් අබිමෙලෙක්ගේ ජීවිතය තුල රැකවරණය ආරක්ෂාව තිබුණා. සිතේ අවංකකම ඔහු තුල තිබුණ නිසා. දැන් ඒ වගේම අපි දකින්න තවත් දෙයක් තමයි අවංකකමට අඛණ්ඩ බලයක් ඇත. අඛණ්ඩ බලයක්. ඒ කියන්නේ නොකඩවා ගලා යන බලයක්. එක දවසක් සොලොමන් දැන් මේ දේව මාලිගාව හදන්නට යන අවස්ථාවේදී නැත්නම් හදන්නට යන අවස්ථාවේදී එක රාජවලි 9:3 හරිද? දෙවියන් වහන්සේ කිව්වා මගේ ඇස්ද මගේ සිතද නිරන්තරයෙන් අඛණ්ඩව මෙහි වන්නේය. නිරන්තරයෙන් මෙහි වන්නේය. මොකද්ද මේ මෙහි කියන ස්ථානය? හරි වැදගත්. ඉතින් නුඹේ පිය වූ දාවිත් හැසිරුණාක් මෙන් දෙවියන් වහන්සේ නිතරම රජවරු සංසන්දනය කෙරුවේ දාවිත් එක්ක. දාවිත් තමයි මිනුම්
දණ්ඩ දෙවියන් වහන්සේගේ දාවිත් තිබ්බා අවංකකමේ හදවතක්. හරි උට දුර්වලතා තිබුණා නමුත් උට පසුතැවෙන හදවතක් තිබ්බා. උට අවංක හදවතක් තිබ්බා දාවිත්. ඉතින් නුඹේ පියවු දාවිත් හැසිරුණාක් මෙන් කොහොමද දාවිත් හැසිරුණේ? නුඹ මා ඉදිරියේ සිත ඇද නැති කමින්ද අවංක කමින්ද හැසිරුණොත් නිරන්තරයෙන් මගේ සිත මගේ ඇස් මෙතන තිබෙන්න යනවා. ඕ හලෙලූයා. එවිට අපි දකින 9:5 කියා තිබෙනවා ඊශ්‍රායල් සිංහාසනේ හිඳින්ට නුඹට කෙනෙක් නැතුව යන්නේ නැත. ඔබට හිඟකම තිබෙන්න යන්නේ නැහැ. ඔබට සැපයුම තිබෙන්න යනවා. හරිද? හිස්තනක් තිබෙන්න යන්නේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් මා විසින් නුඹේ පියවු දාවිත් පොරොන්දු හැටියට ඊශ්‍රායලුන් කෙරේ නුඹේ රාජ්‍ය සිංහාසනේ සදාකාලට මේ ස්ථිර කරන්නේ මේ නුඹ කරන දේ තුල මම ස්ථාවර භාවයේ ගේන්න යනවා. දැන් ආගන්න අපි ඔක්කොම ගොඩ නගන්නවා. අපි යම් දෙයක් ගොඩ නගනවා. සමහර විට ඔබ පවුලක් ගොඩ නගනවා. සමහර විට ඔබ විවාහයක් ගොඩ නගනවා. සමහරට ඔබ ව්‍යාපාරයක් ගොඩ නගනවා. සමහරට ඔබ රැකියාව තුල යම් දෙයක් ගොඩ නගනවා. ඔබ හැම කෙනෙක් සමහරට ඔබ සේවයක් තුල යම් දෙයක් මිනිස්සුන්ව ගොඩ නගනවා. හරිද? නමුත් දෙවියන් වහන්සේ කියනවා අපිට පවතින ආශිර්වාදය ඕනේද? අපිට පවතින අකණ්ඩ නිරන්තරයෙන් සිදුවන ආශිර්වාදය අපිට අත්දකින්න ඕනේද? නොකඩවා සැපයුම දකින්න ඕනේද? ආමෙන්. දෙවියන් වහන්සේ කියනවා සිතේ අවංකකම අකණ්ඩ බලයක්, නොනවතින බලයක්, ආශිර්වාදයක් අපගේ ජීවිතයට නිදහස් වෙන්න යනවා. ඔබ දකින්න යනවා ඔබ අත තබන දේ තුල අකණ්ඩ ආශිර්වාදය, ගලා යන ආශිර්වාදය. හරිද? ඔබේ පවුල පැවතෙන්න යනවා, කැඩෙන්න යන්නේ නැහැ. ඔබේ පවුල පැවතෙන්න යනවා. ආමෙන්. ඔබේ සැපයුම නතර වෙන්නේ. ඔබේ සැපයුම තුල පැවැත්ම තිබෙන්න යනවා. ඉතින් අපි දකිනවා රැකවරණයේ බලයක් තිබෙනවා අවංකකමට. ඒ වගේම පැවැත්මේ බලයක් තිබෙනවා. දැන් මම අද දවසේ කතා කරන්න කැමති දේවල් තුනක් ඔබ සමග තුන් ප්‍රදේශ තුනක් අපගේ ජීවිතය තුල අවංකකම තිබිය යුතු ප්‍රදේශ තුනක්. විශ්වාස කරන ඉතා වැදගත් දෙයක් තමයි සභාව තුල අවංකකම තිබීම. ඉතා වැදගත් දෙයක්. නම්බර් 1 පළමුවෙනි කොටස තමයි සම්බන්ධතාවයන් තුල අවංකකම තිබිය යුතුයි. සම්බන්ධතාවයන් තුල අවංකකම තිබිය යුතුයි. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ රෝම 12:9 කියා තිබෙනවා ප්‍රේමය වංචා රහිත වේවා. මොකද මේ වචනේ තේරුම? ප්‍රේමය වෙස්වලාගෙන නොතිබේවා. වෙස්වලාගෙන. මොකද්ද වෙස්වලාගෙන කියන්නේ? තමාගේ නියම චරිතය නෙමෙයි තමා රඟපාන්නේ. වෙස්වලාගෙන ඉන්නවා කියන්නේ තමා වෙන ස්වරූපයක් පෙන්눔 කරන්නේ. නේද? වෙස්වලාගෙන ඉන්නවා කියන්නේ වෙනත් විදිහින් කියනවනම් හදවතේ එකයි නමුත් කටින් පිට වෙන්නේ තව දෙයක්. නේද? හදවතේ එකයි නමුත් මුහුණේ ස්වභාවය තව දෙයක්. ආමෙන්. දෙවියන් වහන්සේ අද දවසේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ නුඹේ ප්‍රේමය වංචා රහිත වේවා. වෙස්වලාගත්තු නැත්තම් මූණට මාස්ක් එකක් දාපු ආවරණයක් දාපු ජීවිතයක් නොවේවා. අපි දකිනවා පරණ ගිවිසුමේ අපි දකිනවා දාවීද් ඉතා විශාල පාවා දීමක් මුහුණ දුන්නා ඔහුගේ ජීවිතේ. ඒ විශාල පාවා දීම සරල පාවා දීමක් නෙවෙයි. ඒ පාවා දීම දෙදෙනෙක්ගෙන් ආවේ. ඒ පාවා දීම පළමුවෙන් ආවේ ඔහුගේම පුතාගෙන්. ඔහුගේම පුතා ඇබ්සලම් ඔහුගේ පුතා. ඇබ්සලම් දාවිත් ඔහුගේ තාත්තගේ සිංහාසනයේ තිබුණ කෑදරකම නිසා ඇබ්සලම් පියාට විරුද්ධව ද්‍රෝහිකම් කළා. පියාට විරුද්ධව ද්‍රෝහිකම් කරලා අපි දකිනවා ඔහුව සිංහාසනයේ නෙරපා දැම්මා. සිංහාසනයේ නෙරපා දැම්මා. බයිබලයේ කියා තිබෙනවා ඔහු ඒ දොරටුව ගාව සිටගෙන මිනිස්සුන් දාවිත්ව හමු වෙන එනකොට ඔහු ඉස්සරහට ගිහලා ඔහුගේ අත ඉඹලා ඔහු වැරදි ව්‍යාජ ප්‍රේමයක් ව්‍යාජ ආදරයක් පෙන්눔 කෙරුවා. ඔහුගේ ප්‍රේමය වංචා සහිතයි. නේද? සැබෑ ප්‍රේමයක් නෙමෙයි. ඒක අර ඒ සිංහාසනයේට කෑදරකම නිසායි ඔහු වංචා රහිත ඔහු ප්‍රේමයක් පෙන්눔 කෙරුවා. ඔහු කිව්වා අයියෝ මාව විනිශ්චයකාරයා හැටියට පත් කෙරුවා නම් මට කොච්චර ඔබලාගේ
ප්‍රශ්න කරදර විසඳලා ඔබලට උත්තර දෙන්න පුළුවන්. නමුත් මගේ තාත්තට වෙලා නැහැ ඕව කරන්න. ටික ඔහු මිනිසුන්ගේ හිත දිනාගත්තා. ඔහු බොරුවෙන් හිත දිනාගත්තා. බයිබලයේ කියා තිබෙනවා ඇබ්සලම් සොරකම් කළා, සිත් සොරකම් කළා, දිනාගත්තා, වංචාවෙන් දිනාගත්තා සිත්. මනුෂ්‍යයන්ගේ සිත් දිනාගත්තා. බයිබලයේ කියා තිබෙනවා ටික කාලයකට පසු මුළු ඊශ්‍රායල්ම දාවිත් රජතුමාට විරුද්ධ කළා. ඔක්කොමලා ඔහුට විරුද්ධ වෙන්න පටන් ගත්තා. එක පාරට අනේ දාවිත් අහිංසකව මුකුත් දන්නේ නැහැ. ජීවිතේට හිතන්නේ මගේ පුතා කවදාක්වත් හිතන්න ඕනෙත් නෑ මට ඒ වගේ දෙයක් මට කරයි කියලා. ජීවිතේට නමුත් හිතුවේ නෑ ඒ වගේ දෙයක් කරා කියලා. එක පාරට ආරංචියක් එනවා දාවිත් රජතුමා මුළු ඊශ්‍රායල් ඔබට විරුද්ධයි. ඇබ්සලම් හැම කෙනාගේම සිත දිනාගෙන ඇබ්සලම් රජතුමා වෙන්ට යනවා. මුළු ඊශ්‍රායල් ඔබට විරුද්ධයි. මිනිස්සුયો ඔබට විරුද්ධයි. මිනිස්යන්ගේ සිත ඔබගෙන් අහක්ව ගිහිල්ලා තිබෙන්නේ. සියලු කෙනෙක්ම ඔබෙන්ව අහකට අරගෙන තිබෙන්නේ කියා ඇබ්සලම් ගැන දාවිත් ප්‍රවෘත්ති වෙන අවස්ථාවේදී ඒ මොහොතේ දාවිත් තමාගේ විශ්වාසවන්ත හිතවත් කීප දෙනෙක් එක්ක ඔහු රජමාලිගාවෙන් පලා යනවා. නේද? පලා යනවා. ඔහු දැනගත්තා මට ඉන්න බෑ මෙතන. ඔහු පලා යනවා. බයිබලයේ කියනවා හරි කඩගාටු දෙයක්. ඔහු පලා යන අවස්ථාවේදී ඔහු වැළපෙන්න පටන් ගත්තා. ඔහු අඬන්න පටන් ගත්තා. බයිබලයේ කියනවා ඔහු අඬනකොට ඔහුගේ අනිත් හිතවතුනුත් අඬන්න පටන් ගත්තා. ඔහුත් සමග අඬන්න පටන් ගත්තා. මම විශ්වාස කරන ඔහු ඇඬුවේ රජමාලිගාව අහිමි වුණු නිසා නෙවෙයි. ඔහු ඇඬුවේ ඔහුගේ සිංහාසනය අහිමි වුණු නිසා නෙවෙයි. ඔහු ඇඬුවේ ඔහුගේ බලය අහිමි වුණා නිසා නෙවෙයි. ඔහු ඇඬුවේ ඔහුගේම පුතා මේ වගේ දෙයක් ඔහුට කරන්න පුළුවන්ද කියා බිඳුණු සිතකින් කැඩුණු සිතකින් ඔහු අඬන්න පටන් ගත්තා. අද දවසේදී පාවා දීම අත්දකපු අය ඔබ දන්නවා ඔබගේ සිතේ තුවාලය. ළඟින්ම ඉන්න කෙනා ඔබව පාවා දුන්නම ළඟින්ම ඉන්න කෙනා ඔබ පාවා දුන්නම ඔබට දැනෙන දුක ඔබට දැනෙන වේදනාව ඒක ඔබට විතරයි තේරෙන්නේ. ගිය කෙනාට විතරයි තේරෙන්නේ ඒ වේදනාව. දාවිත් දැන් අඬනවා. ඔහු අඬමින් සිටින අවස්ථාවේදී තවත් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා දාවිත් රජතුමා මෙන්න තවත් ප්‍රවෘත්තියක් මට ඇසුණා. මොකක්ද? ඒක එච්චර හොඳ නෑ. ඔබගේ හොඳම මිත්‍රයා අහිතෝපල් ඔබගේ හොඳම මිත්‍රයා ඔබව පාවා දුන්නා. එකම අවස්ථාවකදී දෙදෙනෙක් දාවිත්ව පාවා දීලා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කරනු ලබනවා. දැන් අපි දකිනවා මේ බිඳුණු සිත තුළ අපි දකිනවා දාවිත් ගීතාවලිය 55 වෙනි පරිච්ඡේදයේ 55 වෙනි පරිච්ඡේදයේ කියවනවා. දැන් ගීතාවලිය 55ට එන අවස්ථාවේදී මුළු ප්‍රශ්නේම විසඳිලා. ඇබ්සලම් මරලා. ඒ වගේම අහිතෝපල් දාවිත්ගේ හොඳම මිත්‍රයා එල්ලිලා මැරුණා. හරිද? ඒ කියන්නේ මං කියන්නම් ආලේපයට විරුද්ධව ක්‍රියා කිරීම ඊටම භයංකාර දෙයක්. දෙදෙනාම නැති වෙලා දැන් දාවිත් නැවතත් සිංහාසනයට ඇවිල්ලා දාවිත් තමාගේ ඒ ආධිපත්‍ය තමාගේ බලය තමා ලබාගෙන ගීතාවලිය 55 ඔහු ලියනවා. හැම දෙයක් ඔහුට ලැබිලා දැන් හැම දෙයක් ප්‍රතිසංස්කරණය වෙලා හැම දෙයක්ම දැන් යටා තත්ත්වයටපත් වෙලා ඔක්කොම බාහිර දේ යටා තත්ත්වයටපත් වෙලා නමුත් ඔහුගේ ඇතුළාන්තරය ඔහු පොරබදිනවා. වේදනාවක් එක්ක පොරබදිනවා. දුකක් එක්ක පොරබදිනවා. ඒ ඉතිහාසයත් එක්ක පොරබදිනවා. වෙච්ච දේවල් එක්ක පොරබදිනවා. ඔහුගේ හැඟීම් උඩටයි පල්ලෙහාටයි එනවා. ඕ කියනවා බිඳුරු සිතකින් ගීතාවලිය 55 12 වෙනි පදයේ ඕ කියනවා මට නිඳා කළේ සතුරෙක් නොවේ. සතුරෙක් මට නිඳා කෙළුවා නම් මට ඉවසන්න පුළුවන් කියනවා. මට විපක්ෂව තමාම උසස් කරගත්තේ මට වෛර වූ තැනැත්තෙක් නොවේ. මට විරුද්ධව ක්‍රියා කළේ එසේ වූයේ නම් ඔහු කෙරෙන් මම හැංගෙනවා කියලා කිව්වා. නමුත් කියනවා 13 නමුත් එසේ කළේ මා සමාන මිනිසෙක්
මාගේ සමාගම්කාරයෙක්, මගේ හිතේසි මිත්‍රයා, මගේ හොඳම මිත්‍රයා තමයි මේ දේ මට කළේ. අපි එක්ව ප්‍රිය මන්ත්‍රණ පැවතුවා, අපි එකට සාකච්ඡා පැවතුවා, අපි එකට කෑවා, අපි එකට බිව්වා, අපි සමූහය සමග දෙවියන් වහන්සේගේ ගුරුවරට අපි සභාවට එකට ගියා, අපි සභාවට එකට නමස්කාර කළා. මට මෙයයි කලේ මේ දේ, මට මේකයි අමතක කරන්න බැරි. කොහොමද යා මට මේ දේ කරන්නේ? දාවිද්ගේ හැඟීම් යනවා. ඔබට අත්දැකලා තිබුණා සමහර ප්‍රශ්නේ ගිහිල්ලා ප්‍රශ්නේ ඉවරයි, ප්‍රශ්නේ විසඳිලා ඔක්කොම ඉතිහාසය. නමුත් මේ හැඟීම් එක්ක ඔබ පොරබදිනවා. අරව මතක් වෙනවා, මතකයත් එක්ක ඔබ පොරබදිනවා. අරව සිහි වෙනවා. ඒව සිහි වෙනකොට ඔබගේ හැඟීම් ඇවිස්සෙනවා. ඔබට තද වේදනාවක් ඇති වෙනවා. රැට නිදා ගන්න බෑ. ඔබට රැට ඔබට සමාදානය නෑ. ප්‍රශ්නේ විසඳිලා නමුත් ඔබගේ අතුලාන්තරත් එක්ක පොරබදිනවා. අපි කී දෙනෙක් ඔයගේ අත්දැකීම් තුලින් යනවද? එවැනි අත්දැකීම් වලදී කොහොමද අපි අවංක සිතක්, අපි කොහොමද සම්බන්ධතාවයන් තුල අපි අවංක හදවත ඇති කරගන්නේ? මොකද බයිබලයේ ගීතාවලි 25-21 දාවිද් ගැන සඳහන් කරලා තිබෙනවා. ඒක ඔව් කියනවා, සත්‍ය කමත් අවංක කමත් මා රකීවා, මක් නිසාද ඔබ කෙරෙහි බලා සිටිමි. දාවිද් නිතරම සත්‍ය කමත් අවංක කමත් රැකගත් මිනිසෙක්. දෙවියන් වහන්සේ පවා දාවිද් ගැන සාක්ෂි දරනවා. ඒක අපි කලින් කියෙව්වා. ඉතින් කොහොමද දාවිද් මේ දෙයින් ජය ගත්තේ? ගීතාවලි 55-22 වෙනි පදේ අන්තිම හරියට එනකොට ඔව් දැන් මේක උස්සගෙන ඉන්නවා, මේක දරාගෙන ඉන්නවා. ඔව් එක තැනකට එනවා. නෑ ස්වාමිනී, මගේ බර මම ස්වාමින් පිට තබනවා. මම ආයෙත් මේක එක්ක පොර බදින්නේ, මේකත් එක්ක හැප්පෙන්නේ, මේක ගැන කල්පනා කරන්න යන්නේ. ඒක මට ඇයි උනේ? ඇයි මට කළේ? ඇයි මේ වගේ දෙයක් මේ වගේ ආයෙ මට කළේ? මම මේකත් එක්ක හැප්පෙන්නේ නැහැ. මේක බර ස්වාමින් පිට තබව කියන්නේ මම ඒක වීසි කරනවා. මම ඒක තව දුරට අල්ලගෙන ඉන්නේ. මම ඒක ස්වාමින් වහන්සේට නිදහස් කරනවා. ඒ විට උන්වහන්සේ නුඹ උසුලනසේ උන්වහන්සේ උසුලන්ට යනවා. මෙච්චර කාලේ ඒ වේදනාව උසුලා ගත්තේ. දැන් අපි දකිනවා දෙවියන් වහන්සේ දාවිද්ව උසුලන්න පටන් ගන්නවා. හලෙලූයා, ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා ධර්මිෂ්ඨයා කිසි කලක සෙලවෙන්නේ නැතය කියා. දාවිද් ජය ගන්නවා. අද දවසේදී අපිට පුළුවන් ද අවංක ප්‍රේමයක් අපගේ සම්බන්ධතාවයන් තුල පවත්වාගෙන යන්න. සභාව තුල, ආමෙන්. සභාව තුල අවංක සම්බන්ධතාවයක් නැත්නම් කොහොමද පෞකාරයෝ සභාවට එන්නේ? මොකද ලෝකේ අපි මේ දේ දකින්නේ. අපි සභාව තුල අපි අතරේ අවංක ප්‍රේමය තිබෙනවද? ආමෙන්. අවංක ප්‍රේමය තිබෙනව නැත්නම් අපි පාවා දෙන්න ඕද? ආමෙන්. අපි නැත්නම් අපි අවංක වෙස්වලාගත්තු නැති එවැනි ප්‍රේමයක් තිබෙන අයද? දෙවනි දේ තමයි අපේ ජීවිතේ අවංකකම තිබෙන්න දෙවනි ස්ථානයේ තමයි ඉතා නිවැරදිතාවය තුල අවංකකම තිබිය යුතුයි. නිවැරදිතාවය තුල අවංකකම තිබිය යුතුයි. නිවැරදිතාවය ඉංග්‍රීසියෙන් කියනවා accuracy කියලා. නිවැරදිතාවය. හිතෝපදේශ 11 වෙනි පරිච්ඡේදයේ පළ 1 සහ 3 වෙනි පද. හිතෝපදේශ 11 1 සහ 3 කියා තිබෙනවා. හොර තරාදිය තුල අපි දකින්න එක නිවැරදි තරාදියක් නෙමෙයි. හරි බර පෙන්눔 කරන්නේ හොර තරාදිය නේද? කිලෝ එකක් පෙන්නනවා. නමුත් ඇත්ත බර 500යි නේද? ග්‍රෑම් 500යි. ඒක හොර තරාදියක්. ආමෙන්. ඒක වැරදි බර පෙන්눔 කරන්නේ. අද දවසේ අපේ ජීවිතේ නිවැරදිතාවය තුල අවංකකම තිබීම. හොර තරාදියක් මගේ හදවතේ නොතිබේවා. මොකද හොර තරාදිය ස්වාමින් වහන්සේලා පිළිකුලක් කිය. ඒත් හරි කලන් පඩිය උන්වහන්සේ ප්‍රසන්නය. උන්වහන්සේට ප්‍රසන්නය. හිතෝපදේශ 11 3 වෙනි පදයේ කියා තිබෙනවා ඇද නැත්තන්ගේ අවංකකම
ඔවුන්ට මඟ පෙන්වයි. ඒ ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන්ව විනාශ කර ඇද නැත්තන් සහ අවංකකම ගැන දේව වචනේ සඳහන් කරලා තිබෙනවා. විදිහකින් කියනවා නම් හදවතේ අවංකකම ඔබට සැබෑ මඟ පෙන්වීමක් ඇති කරනවා. සැබෑ මඟ පෙන්වීම නේද? බොහෝ වෙලාවට අවංකකම නැති වෙනකොට අපිට වැරදි මඟ පෙන්වීම, වැරදි තීරණ අපේ කිතුණු ජීවිතේ අපි ගන්න පටන් ගන්නවා. බොහෝ වෙලාවෙදී අපේ ජීවිතයේ හොර තරාදියක් වෙන්නේ ඔබ දන්නවද? අපේ හෘද සාක්ෂිය හංවඩු ගෑන අවස්ථාවේදී හෘද සාක්ෂිය හංවඩු ගෑනකොට නේද? අපි බොරුවක් කියනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපිට අඟවනවා. අර ඇනෙනවා. නමුත් අපි ඒක ගණන් ගන්නෙ නැහැ. අපි තව දවසක් බොරු කියනවා. ශුද්ධාත්මයන් වහන්සේ අඟවනවා. අපිට දැනෙනවා. අර ඇනෙන ස්වභාවයෙන් අපි ගණන් ගන්නෙ නැහැ. මේක දිගටම කරගෙන යනකොට එකපාරට හෘද සාක්ෂිය හංවඩු ගෑනවා. එවිට ඇස්පිල්ලම් ගහන්න නැතුව අපිට බොරුවක් කියන්න පුළුවන්. අපි දන්නේවත් නැහැ බොරුවක් කියලා. අපි දන්නෙත් නැහැ. ඒක බොරුවක් කියලා අපි ඒක මොකද හෘද සාක්ෂියට දැනෙන්නේ නැහැ. හෘද සාක්ෂිය හංවඩු ගැහිලා තිබෙන්නේ. එතකොට අපි දකිනවා අපේ ජීවිතය හොර තරාදියක්, නිවැරදි තරාදියක් නෙවෙයි, වැරදි බර පෙන්නුම් කරන, වැරදි දේවල් පෙන්නුම් කරන, නැත්නම් හරි දේ පෙන්නුම් නොකරන තරාදියක් බවට පරිවර්තනය වෙනවා. මොකද්ද හොර තරාදියක් කියලා කියන්නේ? සමහර උදාහරණ ඔබට දෙන්නම්. සමහර අපගේ ජීවිතේ අපි ප්‍රශ්නයක් තුලින් යනකොට අපි මුළු කතන්දරේ කියන්නේ. ආමෙන්. හිතමු අපිට ප්‍රශ්නයක් තිබෙනවා තවත් කෙනෙක් එක්ක. අපි කියන්නේ අපේ කතන්දරේ. අපි කියන්නේ අපට වෙච්ච අසාධාරණේ. අපි කියන්නේ අපට කළා වූ පීඩාව. මට කළා වූ අසාධාරණේ. මට කළා වූ පීඩාව. මට කතා කරපු ආකාරය. මට විරුද්ධව ක්‍රියා කරපු ආකාරය. මම කියන්නේ මගේ පැත්ත මම කියන්නේ. ඒතර අසන්නෝ ඒක අහලා ආවල් කෙනාත් එක්ක හරි දුක් වෙනවා. එයාත් එක්ක කේන්තිත් යනවා. ඔබට හරියට අනුකම්පා කරනවා. ඔබට ගැන හරි දුක් වෙනවා. ඒක හොර තරාදියක්. නමුත් අපි කියන්නේ අපින් වෙච්ච දේ. අපි කියන්නේ අපි කියපු දේ නිසා එයා ඒ විදිහට ප්‍රතිචාර දැක්ුවේ. ඒක කියන්නේ අපි කියන්නේ අපි කතා කරපු ආකාරය. අපි කියන්නේ අපෙන් වෙච්ච අසාධාරණය. අපි කියන්නේ අපෙන් වෙච්ච පාපය. අපි කියන්නේ අපි කරපු වරද්ද. අපි කියන්නේ ඒක හංගලා අපි අනිත් කෙනා කර කියපු දේ අපි ඉස්මතු කරනවා. ඒක හොර තරාදියක් සාද. ඒක අවංකකමක් නෑ එතන. හරිද? ඒ නිසා අහගන්න ඊට වැදගත් දෙයක් ඔබ ප්‍රශ්න විසඳනකොට දෙපැත්ත අහන්න සහෝදරනි. හැම වෙලෙම පැති දෙකක් තිබෙනවා. මොකද හැම කෙනාම ආස එයාගේ පැත්ත කියලා අනිත් කෙනා වරදකාරය කරන්න. නේද? නමුත් ශුද්ධාත්මයන් වහන්සේගේ විමසීමේ ආත්මය ඥානය දැනගැන්ම තිබෙන අවස්ථාවේදී අපි දකිනවා නේද? අපිට ස්වාමින් වහන්සේගේ තරාදියෙන් අපිට කිරා බලන්ට පුළුවන් වෙනවා. හලෙලූයා. ස්තුති වේවා. සමහර විට තවත් අපේ ජීවිතේ වැරදි තරාදියක් තමයි අපි වැරදි තොරතුරු අපි දෙනවා. අපි වැරදි තොරතුරු දීලා සමහර වෙලාවෙදී බෙදීම ඇති කරනු ලබනවා. සමහර වෙලාවෙදී නැත්තම් තමාගේ පාපය සංගවා ගන්නට තව කෙනෙකුගේ දුර්වලතාවය ඉස්මතු කරනවා. එවිට තමාගේ පාපයෙන් ඇස් දෙක මිනිස්සු ඉවතට අරගෙන ඊට පස්සෙ අනිත් අයගේ එයාගේ දුර්වලතාවයේ දිහා බලලා ඒක හයිලයිට් කරනවා. හොඳ මගේ පාපය ඒක හොඳට දැන් වහගෙන දැන් ඔක්කොමලට පේන්නේ එයාව මාව පේන්නේ නැහැ. හරිද? සමහර මොකද අපි උනේ අපි අවධානය තව කෙනෙක් මතට යොමු කරනවා. අපෙන් තව කෙනෙක් මතට යොමු කරනවා. ඒක හොරතරාදියක්. තවත් හොර තරාදියක් තමයි නේද? අපි අපේ ජීවිතේ අන් අයත් එක්ක සංසන්දනය කරලා අපිවම මුරුංග අත්ත උඩ අපිම තබා ගන්නවා. මම එහෙම නෑ බ්‍රදර්. මම එහෙම නෑ සිස්ටර්. මම මේමයි කරන්නේ. මම මේ විදියටයි කරන්නේ. නේද? අපි මනින්නේ අපේ ජීවිතේ අනිත් අයත් එක්ක. සහෝදර අපේ ජීවිතේ මනින්න ඕනේ එකම මිනුම් දණ්ඩ ඇති දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය සහ අපි තුල වැඩවසන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතුමාත් සහ වචනයත් සමග අපේ ජීවිතයේ මනින ඒක තමයි නිවැරදි තරාදිය. හරිද? දැන් තවත් හොර තරාදියක් තමයි අපි වැඩි කොට කියනවා.
දෙවියන් වහන්සේ කියනවා ඒක සිදුවෙච්ච විදියටම කතා කරන්න, ඒක වැඩි කරන්න එපා. සමහරට අපි වැඩි කොට කියනවා නේද? සමහර වෙලාවදී අද කී දෙනෙක් අද ඔබගේ ගෘහ රැස්වීමට ආවද? අද ආව 10 දෙනෙක්. නමුත් 5 දෙනා යාවේ 10 දෙනෙක්. ඉතුරු 5 දෙනා බලු පැටව 3යි පූස් පැටව 2යි. එහෙමද? සමහර වෙලාවෙදී අපි වැඩි කොට කියනවා. ඇයි වැඩි කොට කියනකොට නැත්තම් ප්‍රශංසාව, මනුෂ්‍ය ප්‍රශංසාව ලැබෙනවා. මනුෂ්‍යයන්ගේ අපුඩිය ලැබෙනවා. නැත්තම් අපි අඩු කොට කිව්වොත්, නැත්තම් තියෙන විදියට කිව්වොත් අයියෝ මේක අයියෝ තවම මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි වැඩි කොට කියනවා. ඇයි? ස්වාමින් වහන්සේ බලා සිටින්නේ අවංක හදවතක්. නේද? නිවැරදි හදවතක්, නිවැරදි තරාදියක් අපගේ ජීවිතයේ තිබිය යුතු ඒ අවංක හදවත. එනිසා ස්වාමින් වහන්සේ අපිට අද දවසේදී උන්වහන්සේ අපිට අඬගස්සන වෙන නිවැරදිතාවය. ඉතින් සමහර වෙලාවෙදී අපි වැඩි කොට කියන්නේ මිනිස්යන්ගේ ගරුත්වය ලබන්න. අපි වැඩි කොට කියන්නේ මිනිස්යන්ගේ ප්‍රශංසාව ලබන්න. නමුත් සමහර විට අපි වැඩි කොට කියන්නේ මිනිස්යාගේ කරුණාව සහ අනුකම්පාව ලබන්න. නමුත් වැඩි කොට කියනවා කියන්නේ අපි සැබෑ පින්තූරය අපි දෙන්නේ නැහැ. ආමෙන්. හරි. සමහර විට අපි වැඩි කොට කියන්නේ අන් අයව විස්මයටපත් කරන්න. මගේ වැඩ මම පෙන්눔 කරන්න. මම විශ්වාස කරනවා අපි සාක්ෂියක් දෙනකොට අපි වැඩි කොට නොකිය අපි ඒක නිවැරදිව කියන්නට අවශ්‍යයි. ආමෙන්. ඒ වගේම තමයි අපගේ ජීවිතය තුළ තවත් හොර තරාදියක් තමයි ඉච්ඡාව. මොකද ඉච්ඡාව කියන්නේ? හිතෝපදේශ පොතේ 29 5 වෙනි පදයේ කියා තිබෙන්නේ තමාගේ අසල් වැසියාට ඉච්ඡා කරන්න. ඔහුගේ පාදවලට දැලක් එලයි. ඉච්ඡාව කියන්නේ ප්‍රශංසාවක්. දැන් ඔබට කියන්නම්, තේරුම් කරලා කියන්නම්, සැබෑ ප්‍රශංසාවත් ඉච්ඡාවත් අතර වෙනස මොකක්ද කියලා. හරිද? බයිබලේ කියනවා ඉච්ඡා කරන්න ඔහුගේ අසල් වැසියාට දැලක් එලනවා. ඒ කියන්නේ එයාගේ අසල් වැසියාව උගුලකට දානවා. යම් උගුලක්. දැන් අපි අන් අයට ප්‍රශංසා කළ යුතුයි. අන් අයව අගය කළ යුතුයි. නේද? සමහරට යම් කෙනෙක් ලස්සන දේව වචනයක් දුන්නම ඒක ලස්සනයි බ්‍රදර්, ලස්සනයි සිස්ටර් වචනේ, ලස්සනයි සිස්ටර් සිතුවිල්ල. ඒක අවංක ප්‍රශංසාවක්. හරිද? සැබෑ ප්‍රශංසාව, නිවැරදි තරාදිය, සැබෑ ප්‍රශංසාව හැම වෙලෙම යම් දෙයක් එයා තුලට දැමීමයි. ඔන්නා ගන්න. එයා තුලට දැමීමයි. හරිද? ඒ අවංක ප්‍රශංසාවේ මම එයා තුලට ධෛර්යය දමනවා. මම එයා තුලට යම් වටිනාකමක් දමනවා. ඉච්ඡාව කියන්නේ ප්‍රශංසාවක් දෙනවා. එයා තුලට දමන්නට නෙවෙයි, එයා තුලින් එළියට යමක් ලබා ගන්න. මේකයි වෙනස. ඉච්ඡාව කියන්නේ මම ඉච්ඡා කරන්නේ එයාගෙන් යමක් ඇදලා ගන්නයි ඉච්ඡා කරන්නේ. හරිද? අපි හිතමු යම් කෙනෙක් කියනවා සිස්ටර් ඔබ හරි ශුද්ධවන්තෙක්. මේ පල්ලියේ ඉන්නේ ශුද්ධවන්තම සිස්ටර් ඔබයි තමයි. ඔබ හරි සන්තෝෂයි ඒ වගේ වර්ණනාවකට. හරිද? පැය 24කට පස්සේ ඔබට කෝල් එකක් එනවා. හලෝ සිස්ටර්, මේ මම කතා කරුවේ අනේ මේ මාස 3ක් ලයිට් බිල ගෙවලා නැහැ. අපි ඉච්ඡා කරන්නේ ඇයි? අන් අයගෙන් ඉච්ඡා කරන්නේ යම් දෙයක් එයාගෙන් ලබා ගන්න, යම් ප්‍රයෝජනයක් ගන්න, යම් අයිතු ලෙස එයාව පාවිච්චි කරන්න, යම් ආශිර්වාදයක් එයාගෙන් ලබා ගන්න, යම් වැරදි අරමුණකින් ඒක කරන්නේ, යම් දෙයක් බලාපොරොත්තුවෙන්. හරිද? ඉච්ඡා කරන්නේ ඒක හොර තරාදියක්, ඒක අවංක ප්‍රශංසාවක් නොවේ. ඒක කරන්නේ එයාගෙන් ඇදලා ගන්න යම් දෙයක්. බයිබලේ කියනවා ඇත්තෙන්ම අපි ආව උගුලකට දමනවලු. එමෙනි අවස්ථාවේදී මම අවසන් කරන්නම්. අද දවසේදී මම කියන්නම්, අද දවසේදී අපේ ජීවිතේ නිවැරදි තරාදියක් වේවා. නිවැරදි තරාදියක් වේවා. තුන්වෙනි දේ තමයි අවංකකම, සම්බන්ධතාවයන්. දෙවියන් වහන්සේත් සමග තිබෙන සම්බන්ධතාවය තුළ අවංකකම අප තුළ තිබිය යුතුයි. ආමෙන්. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය. දැන් යෝබ් පොතේ
අපි දෙවනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට හරවනවා. යෝබ් 2:3 මේ ස්ථානයේ අපි දකිනවා යෝබ් බොහෝ දේවල් දන්නේ නැහැ. සාතන් දෙවියන් වහන්සේට අභියෝග කරනවා. සාතන් කියනවා දෙවියන් වහන්සේ යෝබ්ව වර්ණනා කරනවා. මගේ සේවකයා යෝබ් වගේ ධර්මිෂ්ඨ අවංක නිර්දෝෂ මට බය ඇත්තා වූ නපුරෙන් වැළකී සිටින මිනිසෙක් නැහැ කියලා වර්ණනා කරනකොට යෝබ් කියනවා ඔබ ආශිර්වාද ගලවන්න බලන්න. ඔහු සාප කරයිද නැද්ද කියලා බලන්න කියලා අභියෝග කරනවා. ඉතින් මෙතන මේ අභියෝගයක යම් ප්‍රතිචාරයක් තුලින් තමයි මේ ප්‍රශ්න යෝබ්ට ඇති වෙන්නේ. යෝබ් මුකුත් දන්නේ නැහැ. එකපාරට යෝබ්ට කියනවා අන්න ඔබගේ එළු බැටළු විනාශ වුණා. අන්න ඔබගේ මේක විනාශ වුණා. අන්න ඔබගේ දරුවන් විනාශ වුණා. අන්න හැම දෙයක් එකිනෙක ජීවිතේ විනාශ වෙන්න පටන් ගත්තා. හැම දෙයක් බිඳුවට ඔහුගේ ජීවිතේ යෝග්ගේ ජීවිතෙන්ට පටන් ගත්තා. එපමණක් නෙවෙයි. බයිබලයේ කියත් මෙන්න ඔහුගේ ශරීරය පවා රෝගී තත්වයට පත් වුණා. එපමණක් නෙවෙයි. ඔහුට කවුරුත් හිටියේ නැහැ. ඔහුගේ ඒ නාමික මිත්‍රයෝ හැමදාම ඇවිල්ලා ඔහුට දේශනාවල් දෙනවා. හරිද? ඔහුගේ වරදවල් කියනවා. ඔහුට ඇඟිලි දික් කරනවා, විවේචනය කරනවා, විනිශ්චය කරනවා. හරිද? ඔබට මේවා වෙන්නේ ඔබ මේ වගේ පුද්ගලෙක් හන්දා කියලා කියන්නේ උට ධෛර්යයක් නැහැ. අන්තිම බිඳුවටම වැටුණා. නේද? යෝබ්ගේ ජීවිතේ නමුත් එක දෙයක් රැකවල් කරගත්තා. දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල අවංකකම තිබුණා. මම පෙන්නම් කරන්න කොහොමද අවංකකමේ ලක්ෂණ කීපයක් අපි දකිනවා. දැන් ඊට පස්සෙ අපි දකිනවා තවත් දෙයක්. හරිද? එවිට අපි දකිනවා යෝබ් 2:3 කියවල ස්වාමීන් වහන්සේ මගේ මේකරෝ යෝබ් ගැන කල්පනා කෙලෙයිද? ඔහු මේ නිර්දෝෂ අවංක දෙවියන් වහන්සේගේ බයත් නපුරෙන් වැළකී සිටිනා වූ කෙනෙක් පොළවේ නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට නුඹ ඔහුට විරුද්ධව මා පෙළඹූ නමුත් ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගෙන සිටියයි සාතන්ට කීස එක. තවම ඔහුගේ අවංකකම ඔහු පවත්වාගෙන යනවා. මේ හැම දෙයක් මැදියේ ඔහුගේ අවංකකම මාත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල අවංකකම ඔහු තවම පවත්වාගෙන යනවා කියලා යෝබ් කියන දෙවියන් වහන්සේ වර්ණනා කරනවා. දැන් මීට පස්සෙ තවත් දෙයක් වෙනවා. එවිට ඔහුගේ භාර්යාව නුඹේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවද? භාර්යාවක් දැක්ක යෝබ්ගේ අවංකකම. ඒකට අපුඩියක් ගැහුවේ නැහැ. තවමත් පවත්වාගෙන ඉන්නවද? දෙවියන් වහන්සේ අතහැර දමා මැරේවයි කීවාය. ගිල ජීවිතේ නැති කරගන්න යෝබ්. ජීවිතේ නැති කරගන්න දෙවියන් වහන්සේව අතහැර දමන්න. මොන උපදේශක්ද දුන්නේ? දැන් බලන්න හැම පැත්තෙම මිරිකිච්ච මිනිස්සෙක්. ඒත් ඔහුගේ හදවතේ අවංකකම රැකගත්තු මිනිස්සෙක්. බයිබලයේ කියනවා එවිට යෝබ් නැගිට තමාගේ සල්ුව ඉරාගෙන පසුතැවිල්ල ඉස මුඩු කරගෙන පසුතැවිල්ල බිම වැටි වැඳ බයිබලයේ කියනවා නමස්කාරය කරා කියලා. ඉංග්‍රීසි බයිබලයේ කියනවා බිම වැටි නමදින්ට පටන් ගත්තා. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පටන් ගත්තා. හැම දෙයක් අහිමි වුණාම ඔහුගේ හදවතේ අවංකකම රැකගත්තු මූලික විදිය තමයි දෙවිඳුන්ට නමස්කාර කෙරුවා. ඇයි කියන දේවල් වලට උත්තර නැහැ. ඇයි ස්වාමිනී මේවා වුණේ? ඇයි ස්වාමිනී? මම ධර්මිෂ්ඨ මිනිස්සෙක්, අවංක මිනිස්සෙක්, නිර්දෝෂ මිනිස්සෙක්. ඇයි කියන වචනයට උත්තර දුන්නොත් ඔහුගේ ඇයි එක හරවා ගත්තා නමස්කාරයට. හරවාගෙන නමස්කාර කරන්නට පටන් ගත්තා. දෙක මේ සියල්ලදී යෝබ් පව් කළේවත් අඥානකමින් දෙවියන් වහන්සේට දොස් තැබුවේවත් නැත. මෙන්න අවංකකම රැකගත්තු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ අවංකකම රැකගත්තු දෙවනි ආකාරය තමයි දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කළේ නැහැ. කොපමණ කිතුණුවෝ දෙවියන් වහන්සේට ඇඟිල්ල දික් කරනවා. දෙවියන් වහන්සේට දොස් කියනවා. දෙවියන් වහන්සේ වර්ධනපත් කරනවා. දෙවියන් වහන්සේට කියනවා ඇයි ඔබ දෙවියන් වහන්සේ නොකරපු දේවල් වලට අපි කොච්චර දෙවියන් වහන්සේට දොස් කියනවද? දෙවියන් වහන්සේට එක තරහා වෙනවද? කිතුණුවෝ ඉඳලා හිටලා දෙවියන් වහන්සේට එක තරහා වෙනවා. හරිද? දෙවියන් වහන්සේට තරහා වෙනවා. දෙවියන් වහන්සේට කතා කරන්නේ නැහැ. හරිද? දෙවියන් වහන්සේ තමයි අපේ එකම උපකාරය යනවා. උන්වහන්සේ තමයි අපිට එකම පිහිට දෙන්නා වූ තැනත් වහන්සේ එක්ක අපි තරහා වෙනවා. හරිද? නමුත් යෝබ් පව් කළේවත් අඥානකමෙන් දෙවියන්ගේ මුඛයෙන්
බයිබලයේ මේ මොහොතේදී අපි දකින මුකෙන් දෙවියන් වහන්සේට දොස් ලැබුවේ නැහැ. ඒ අවංකකම රැකගත්තු දෙවනියා කොට පීඩනය ආවා. නෝන කිව්වා. දෙවියන් වහන්සේ අතහැර දාලා නේද? අතහැර දමා මැරෙන්න කියලා කිව්වා. නේද? නමුත් බයිබලයේ කියා තිබෙනවා ජෝබ් තමාගේ හදවත ආරක්ෂා කෙරුවා. ඔහුගේ අවංකකම ඔප්පු වුණා. දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය ඔප්පු වුණා. දෙවියන් වහන්සේත් එක අමනාප වුණේ නැහැ. නමුත් දෙවිඳුන්ව නමස්කාර කරන්නට පටන් ගත්තා. අපිට බලාපොරොත්තු ඉෂ්ට නොවුණු දේවල් බලාපොරොත්තු ඉෂ්ට නොවනකොට බොහෝ විට අපේ හදවත අමනාපයට පත් වෙනවා. අමනාපයට පත් වෙනවා හදවත. නමුත් විශ්වාසවන්තකම අපි දකිනවා යෝබ්ගේ ජීවිතයේ ඔහු රැකගත්තා. බයිබලයේ කියන අවංකකම අපිව රැකවල් කරනවා. අපේ ආශිර්වාදය තුල පැවැත්ම ඇති වෙනවා. මොකද උනේ අන්තිමට යෝබ්ට හැම දෙයක් දෙගුණ වුණා. හැම දෙයක් දෙගුණ වුණා. හලෙලූයා. දෙගුණ වුණා. ඊට වඩා අවුරුදු ගණනාවක් ඔහු ජීවත් වෙනවා. ඔහුගේ දුවරු තරම් ලස්සන දුවරු දේශේ හිටියේ නෑ. හැම දෙයක් දෙගුණ වුණා. හලෙලූයා. මොකද ඔබට කියන්න හදන්නේ පැවැත්ම තියෙනවා. අවංකකමේ හදවත තුල පැවැත්ම තියෙනවා. ඉතින් අපි දකින්න අන්තිමට අවසන් කරන්නට යනවා. උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පද දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල අවංකකම රැක ගන්න අවශ්‍යයි. දැන් දේව වචනේ අපි දකිනවා උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ 7 8 9 කියවන අවස්ථාවේදී අපි දකිනවා දැන් යෝසෙෆ් පොතිෆර්ගේ නිවසේදී සිටින අවස්ථාවේදී අපි දකිනවා ඔහු ඉතාම උසස් ස්ථානයකට පොතිෆර්ව පත් කළම දෙවියන් වහන්සේ පොතිෆර් දැක්ක දෙවියන් වහන්සේ ඔහු සමග ඉන්නවා බව. හරිද? ඔහු කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය වරප්‍රසාදය ඔහු සමග තිබුණා. ඒ නිසා හැම දෙයක් අතගාපු හැම දෙයක් ආශිර්වාද වුණා. පොතිෆර් ඔහුගේ මුළු නිවසේ යෝසෙෆ්ට බාර දුන්නා. හරිද? ඊට පස්සෙ අපි දකිනවා හැම දෙයක්ම හරියලා හැම දෙයක්ම හොඳින් යනකොට තමයි බොහෝ වෙලාවෙදී පරීක්ෂාවන් එන්න පටන් ගන්න. වෙලාවෙදී පොතිෆර්ගේ භාර්යාව ඇස්සෙල්ලන්ට පටන් ගත්ත යෝසෙෆ් මත මා සමග සායනය කරන්න කියලා කිව්වා. යෝසෙෆ් කිව්වා බලන්න මගේ ස්වාමියා හැම දෙයක් මේ නිවසේ මට බාර දීලා තිබෙනවා. හැම දෙයක් මගේ අතේ තිබෙන්නේ. මේ නිවසේ තියෙන හැම දෙයක් අත ගන්න මට ආධිපති බලය තිබෙනවා. හැම දෙයකට මට අත ගහන්න පුළුවන්. මේ නිවසේ ඕනෑම දෙයකට මට අත ගහන්න පුළුවන්. මට අත ගහන්න තහනම් කර තිබෙන එකම දෙය නැත්නම් එකම තැනත්තා ඔබ විතරයි. හරිද? ඒ නිසා මේ නිවසේ කිසි කෙනෙක් නෑ මන්තරම් උසස් කෙනෙක්. හැම දෙයක් මගේ ස්වාමියා මට බාර දීලා තිබෙනවා ඔබ හැර. ඒ නිසා මක්ටිස ඔබ ඔහුගේ භාර්යාව නිසා මම මේ වගේ නපුරක් කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව කරන්නේ? මම දෙවියන් වහන්සේට විරුද්ධව මේ දේ කරන්නේ කොහොමද කියලා ප්‍රකාශ කරනවා. පාපය නිතරම ඔබත් එක්ක සහභාගීකම් පවත්වන්නට උත්සාහ කරයි. පාපය නිතරම ඔබගේ සහකාරකම ඇති කරන්න උත්සාහ කරයි. ඔබගේ සිතේ දොරට තට්ටු කරන්න උත්සාහ කරයි. හරිද? පාපය කවදාක්වත් කියන්නේ නිවේදනයක් දෙන්නේ ප්‍රතිවිපාකයේ ගැන පාපය නිවේදනයක් දෙන්නේ නේද? මානසික තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකම මේ තුනෙන් තමයි ඔබයි මායි පරීක්ෂා වෙන්නේ. යේසුස් වහන්සේට මේ තුනම ආවා. මේ පරීක්ෂා තුන ආකාරයෙන්ම ආවා. යේසුස් වහන්සේ වචනෙන් ජයගත්තා. දැන් අපි දකින්න මේ අවස්ථාවේදී යෝසෙෆ් ඉතා වැදගත් දෙයක් අවංක හදවත රැකවල් කරගන්න. අපි යෝසෙෆ් වැදගත් දෙයක් මෙතන කියා තිබෙනවා. ඕ කියනවා මගේ ස්වාමියා මට මේ දේවල් දී තිබෙනවා. මට මේ දේවල් නොදී තිබෙනවා. අපි දකින්න මූලික දේ අවංක හදවත රැක ගන්නට නම් මම දැනගන්න ඕනේ මගේ සීමාවල්. මම දැනගන්න ඕනේ මට අත ගහන්න පුළුවන් දේ මොකද්ද? මට අත ගහන්න බැරි දේ මොකද්ද? මගේ සීමාවල් මම දැනගන්න ඕනේ. හොඳයි අපි මම මේක මේ යෝසෙෆ්ගේ මේ කාන්තාවක් ගැන නෙමෙයි මම කතා කරන්නේ. හරිද? යමු අපේ ජොබ් එකට, යමු අපේ රැකියාව ස්ථානයට. හරිද? අපි දන්නවද අපි රැකියාව කරන ස්ථානයේ අපේ සීමාවල් අපි දන්නවද? නැත්නම් අපි රැකියාව කරන ස්ථානයේ අපි හැම කෙනාගේම ප්‍රශ්න වලට නැත්නම් අපිට අයිති නැති දේවල් වලට අපි ඇඟිලි ගහලා අපි විවේචනය කරලා අපි ඕපාදූප හලනවද? අපි යෝසෙෆ් වගේ අපගේ ඒ රැකියාව කරන ස්ථානයේ වැඩි හිටියන්ට ඔවුන්ගේ ඇස්
අපි දිහා නොබලන අවස්ථාවේදී අපි විශ්වාසවන්තව සාවංක හදවතකින් අපි සේවය කරනවාද? අපි විශ්වාසවන්තව සේවය කරනවා නැත්නම් අපි ඔවුන්ට අයිති දෙයක් අපි ස්පර්ශ කරනවාද? හරිද? ඔවුන්ගේ යහපත් චරිතය අපි ස්පර්ශ කරනවාද? අපි ඔවුන්ගේ ජීවිතය ස්පර්ශ කරනවාද? අපි සභාවට යමු. හරිද? අපි දන්නවද අපගේ සීමාවල් අපි දන්නවද? අපි විශ්වාසවන්තද අපිට බාර දී තිබෙන ඒ සීමාවල් වල අපේ සේවය අපි විශ්වාසවන්තව අපි කරගෙන යනවද? ඒක දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ අද දවසේදී අපි දැනගන්න විට අපගේ සීමාවල් කුමක්ද කියා එවිට අපි දකිනවා අපේ ජීවිතය රැකවරණය වෙනවා. අපේ ජීවිතය තුල සැබෑ අවංක කමේ හදවතක් අපේ ජීවිතය ඇති වනු ලබනවා. දැන් අපි දකිනවා මේ අවස්ථාවේදී යෝසෙෆ් පොතිෆර්ට ගරු කළා. පොතිෆර්ට අයිති දේ ගරු කරපු නිසා. පොතිෆර්ට අයිති පොතිෆර්ගේ භාර්යාව. යේසුස් වහන්සේ කිව්වා අපිට බැයි නම් විශ්වාසවන්ත වෙන්න තව කෙනෙකුට අයිති දෙයක් තුල අපිට විශ්වාසවන්ත වෙන්න බැරි නම් කොහොමද අපේම දේ දෙවියන් වහන්සේ අපිට දෙන්නේ කියලා ඇහුවා. යෝසෙෆ් තව කෙනෙකුගේ දෙයක් කෙරෙහි විශ්වාසවන්තයි. ඒකේ දෙවියන් වහන්සේ ඔහුගේම දේ එක දවසක් ඔහුට ලබා දුන්නේ. යෝසෙෆ් පොතිෆර්ට ප්‍රේමය පෙන්눔 කෙරුවා. පොතිෆර් ප්‍රේම කරන දෙයට ගරු කිරීමෙන්. පොතිෆර් ප්‍රේම කරපු දෙයට ගරු කිරීමෙන් ඔහු පොතිෆර්ට ප්‍රේමය ඔප්පු කළා. ඔහු දැන සිටියා මම ඔහුගේ භාර්යාවට අත ගැසුවොත් මම අත ගසන්නේ ඔහුටයි. ඒ අවංකකම. යම් කෙනෙක් මට ඇවිල්ලා කිව්වොත් පාස්ටර් මම හරි ආදරේ ඔබට. නමුත් මම ඔබගේ භාර්යාවට මම කැමති නෑ. මන් දෙන උත්තරේ මේකයි. කරුණා කරලා ඔබගේ ප්‍රේමය ඔබටම තියාගන්න. මට අවශ්‍ය නෑ ප්‍රේමය. මමයි ඇයි එක්කෙනයි. අපි දෙන්න එක්කෙනයි. ඒක වංක ප්‍රේමයක්. ඒක යෝසෙෆ් ඔප්පු කළ පෙන්නුවේ. ඔහු පොතිෆර්ට ප්‍රේමය, ගරුත්වය, ආදරය ඔප්පු කළේ ඔහුට අයිති දෙයට ගරු කිරීමෙන්. ආමෙන්. ඔහු පොතිෆර්ට ප්‍රේමය සහ ගරුත්වය පෙන්නුම් කළේ ඔහු දැන සිටියා මම ඔහුගේ භාර්යාවට අත ගැසුවොත් මම ඔහුටයි අත ගසන්නේ. අද දවසේදී අපේ ප්‍රේමය අපි එක්කිනෙක්ගෙනාට දක්වන ප්‍රේමය නේද? තුල අවංකකම තිබේවා. නේද? අපි කලින් කිව්වා වාගේ අද දවසේදී ආමෙන් අපි දකිනවා අපි දැනගන්නවා නම් අද දවසේ අපේ සීමාවල් මොකද්ද කියලා නේද? හරිද? මේකයි මගේ සීමාව. හරිද? මේකයි ඔබේ සීමාව. මම ඔබේ සීමාවට ගරු කරනවා. මම ඔබගේ සේවයට මම ගරු කරනවා. මම ඔබගේ සේවය ඔබගේ සීමාවට මම ගරු කරනවා. ආමෙන්. අපි ඒ වගේ ගරු කිරීමක් තිබෙනකොට තමයි බලවත් ඒකත්වයක් ඇති වෙන්න යන්නේ. ආමෙන්. අපි මාන්තිමට අවසන් කරන්න කැමති මේ අවස්ථාවේදී යෝසෙෆ් කියන එක දෙයක් තමයි මේ ස්ථානයේදී. මම කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ? ඔව් කියන්නේ මම සියලු කෙනෙකුට වඩා පව් කරනවට වඩා මම දෙවියන් වහන්සේ මේ ස්ථානය මට දුන්නේ. මාව මෙච්චර එසෙව්වේ. මේ වරප්‍රසාදයක් දුන්නේ දෙවියන් වහන්සේ මට දුන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේට විරුද්ධව මට පව් කරන්න බෑ. මොකද්ද? දේව බය තමයි රහස. අවංකකම ඇති කරන්නට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුළ යෝසෙෆ්ට දේව බය තිබුණා. ඒකයි ඔහුගේ ජීවිතය රැකවල් වුණා. අපි දන්නවා මොකද උනේ? ලොකු මිලයක් ගෙව්වා. ඒක ඇත්තයි. මොකද උනේ? පොතිෆර්ගේ භාර්යාව චෝදනා කරුවා, බොරු චෝදනා කරලා ඌ හිරේට
බොහෝ අය අවංකකමට කැමති නෑ. බොහෝ අය අවංක අයව විවේචන කරනවා. බොහෝ අය අවංක අයට ඇගිල්ල දික් කරනවා. බොහෝ අය ආස නෑ අවංක අයට. හරිද? බොහෝ අය කැමති නෑ ඔබ අප්‍රසිද්ධයි. මොකද ඔබ අප්‍රසිද්ධ කෙනෙක් වෙනවා. නමුත් ඔබ ප්‍රසිද්ධ කෙනෙක් දේව රාජ්‍යයේ. හලෙලූයා. මොකද අවංක හදවත ඔබ රැකවල් කරනවා. අවංක හදවත ඔබට පවතින ආශිර්වාදය ගෙන දෙනවා. ඒ දේ සිදු වුණා යෝසෙෆ්ට. හලෙලූයා. ඔය දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය paludu වෙන්න ඉඩ දුන්නේ නැහැ. තාවකාලික සැප දෙන, තාවකාලික විනෝදය ගෙන දෙන, තාවකාලික සතුටක් ගෙන දෙන පාපයෙන් ඒකෙන් දෙවියන් වහන්සේත් එක්ක තියෙන සදාකාලික සම්බන්ධකම නැති කරගත්තේ නැහැ. ඔහු තුල දේව බය රැකවල් කරගත්තා. දේව බය ඔහු තුල තිබුණ නිසා ඔහු කිව්වා මම කොහොමද දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ. අලංකාර යාඥාවකින් අපි අවසන් කරමු. ගීතාවලිය 86:11 වෙනි පදයේ යස්සන යාඥාවක් අවංකකමේ හදවතක් ඇති කිරීමට. මේ යාඥාව අපි යාඥා කරමුද මේ උදෑසන. ඔබ අවංකකම කියන වචනේ තේරුම මොකක්ද දන්නවද? නොබෙදුණු හදවතක්. නොබෙදුණු හදවතක්. බෙදුණු හදවතක් තමයි වංක හදවත. බෙදුණු හදවතක්. අවංක හදවතක් කියන්නේ නොබෙදුණු හදවතක්. සම්පූර්ණ හදවතක්, නොබෙදුණු හදවතක්. ගීතාවලිය 86:11 ඔහු කියනවා ස්වාමිනේ ඔබගේ මාර්ගය මට ඉගැන්වූ මැනව. ඔබගේ මාර්ග මට උගන්වන්න. ඔබගේ සැබෑ කමෙන් එවිට මම හැසිරෙන්න යනවා. ඔබේ අවංක හදවතින් මම හැසිරෙන්න යනවා ස්වාමිනේ. ඔබගේ මාර්ග මට උගන්වන්න. ඔබගේ නාමයට බය වෙන පිණිස, ඔබගේ නාමයට බය වෙන පිණිස මගේ සිත එකඟ කළ මැනවයි කීවේ. මගේ සිත එක්කල මැනව. බෙදුණු සිතක් එක්කල මැනව. එක් කරන ලද සිතක් කියන්නේ අවංක සිතක්. බෙදුණු සිතක් කියන්නේ වංක සිතක්. ඉතින් මෙතන යාඥාවක්. ස්වාමිනේ ඔබගේ නාමයට බය වෙන පිණිස මගේ සිත එක්කල මැනව. මගේ හදවත එක්කල මැනව. ස්වාමිනේ ඒකයි මගේ යාඥාව. මට අවංක හදවතක් ඕනේ. අද දවසේ මගේ හදවත බෙදිලා නම්, මගේ හදවත වංක නම්, මගේ තරාදිය තුල නිවැරදිතාවය නැත්නම් ස්වාමිනී, මගේ සම්බන්ධතාවය තුල අවංක ප්‍රේමය නැත්නම් ස්වාමිනී, ඔබත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල මට අවංකකම නැත්නම් ස්වාමිනී, මගේ හදවත බෙදිලා මට සමාව දෙන්න ස්වාමිනී, මගේ බෙදුණු හදවත එක්කල මැනව ස්වාමිනී, එක්කල මැනව, මගේ හදවත එක්කල මැනව ස්වාමිනී. මේක යාඥාව. අපි යාඥා කර අවසන් කරන්නට යනවා. මම විශ්වාස කරනවා අද දවසේදී කොපමණ වැදගත් දෙයක්ද අවංක හදවත. හලෙලූයා. අවංක හදවත ඔබව රැකවල් කරන්නට යනවා. ඔබ පාපයෙන් ආරක්ෂා කරන්නට යනවා. ඔබ පාපයේ උගුල් වලින් දෙවිඳුන් ඔබව ආරක්ෂා කරන්නට යනවා. අබිමෙලෙක්ව ආරක්ෂා කළා වාගේ දෙවියන් වහන්සේ පාපයේ උගුලකින් ආරක්ෂා කළා. දෙවියන් වහන්සේ කිව්වා මම දැක්කා ඔබගේ අවංක හදවත අබිමෙලෙක් මම දැක්කා. දෙවියන් වහන්සේ දකිනවා. අවංක හදවත් දෙවියන් වහන්සේ දකිනවා. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. අද දවසේදී අපේ ප්‍රේමය අවංක වේවා ස්වාමිනී. හලෙලූයා. ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. අද දවසේදී අපේ ප්‍රේමය අවංක වේවා. අපේ තරාදිය නිවැරදි වේවා ස්වාමිනී. හලෙලූයා. නිවැරදි තරාදියක් වේවා ස්වාමිනේ. වගේම ස්වාමිනේ මම යාඥා කරන අපේ ජීවිතය ඔබත් එක්ක තියෙන සම්බන්ධතාවය තුල අවංකකම තිබෙන විට ස්වාමිනේ පවතින ආශිර්වාදය ඔබගේ ඇස් දෙක නිරන්තරයෙන් අවංක හදවත මත රැඳෙන්න යනවා. නිරන්තරයෙන් හිස්කමක් හිදසක් තියෙන්න යන්නේ. ගලා යන සඵලත්වයක්, ගලා යන ආශිර්වාදයක් තිබෙන්න යනවා. ස්තුති වේවා. ගලා යන. හලෙලූයා ස්වාමිනේ. දවසේදී මගේ සිත එක්කල මැනව, මගේ හදවත එක්කල මැනව ඔබට බිය වෙන පිණිස. මක්නිසාද බිය, දේව බියේ හදවත තමයි අවංක හදවතේ රහස වන්ටේ ස්වාමිනේ. ස්තුති පියාණෙනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් සියලු කෙනෙක් ඔබට බාරයි. ආමෙන්.
ආමෙන්. ආමෙන්.